දරුවනි අපි පසුගිය පාඩම් ඒකකයේ තුලින් සාකච්ඡා කිරීම සිදු කළේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. අපි දැන් මේ පාඩමට අදාළ සිද්ධාන්තමය කරුණු සාකච්ඡා කරලා අවසానයි. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ පාඩමට අදාළව මෑත වස්තරවල ලැබුණු පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු. අපි දැනට මේ වන විට ප්‍රශ්න 14ක් සාකච්ඡා කරලා තිබෙනවා පාඩම සම්බන්ධයෙන් මුළුමනින්ම. අද අපි ගමු මුලින්ම ප්‍රශ්න අංක 15 මේක උසස් පෙළ 2019 වර්ෂයේ ප්‍රශ්නය. මම ගණනක් වරක් කියවනම් හොඳට අහගන්න. 2019 මාර්තු මාසයේ සඳහා පහත සඳහන් තොරතුරු සුහද ක්‍රීඩා සමාජය හා බැඳේ. මෙම ක්‍රීඩා සමාජයේ ලාභ අරමුණකින් තොරව පවත්වාගෙන යනු ලබයි. විස්තරය 2019 3.31 දිනට රුපියල් 1000 වලින් සංඛ්‍යා තිබෙන්නේ 2019 2.28 දිනට. මෙතන කාලේ මාසයයි මේ 2019 2.28 2019 3.31 මාසික කාලයක් සඳහා තමයි මේ තියෙන්නේ වෙනස්කම්. දේපල පිළිත උපකරණ ධාරණ වටිනාකම 10800යි. ලැබිය යුතු සමාජික මුදල් 60යි 40යි. කලින්ද සමාජික මුදල් මාර්තු 31 දීලා නැහැ. පෙබරවාරි 28 100යි. බැංකුවේ මුදල් මාර්තු 31 දීලා නැහැ. පෙබරවාරි 28 80යි. සමුච්චිත අරමුදල මාර්තු 31 දීලා නැහැ. පෙබරවාරි 28 820යි. හොඳයි බලන්න අපි ඊළඟට තියෙන තොරතුරු පහත ගණදුණු 2019 3.31 දිනෙන් අවසන් මාසය තුල ක්‍රීඩා සමාජය සිදු වෙලා තියෙනවා. 1. සමාජික මුදල් රුපියල් 30000ක් ලැබුණු 30000 කියන සාමාන්‍ය රුපියල් වටිනාකම 10 වලින් නම් අපිට බිඳු කපා ගන්න වෙනවා. මාස තුල ලැබිය යුතු සමාජික මුදල් 40000ක් හා 2019 සඳහා අප්‍රේල් මාස සඳහා ලැබුණු 70000ක්ද මේ ඇතුළත්ය. මෙතන 39 3 ලක්ෂයක් ලැබිලා තියෙනවා. ඒකෙන් මාස මුල ලැබිය යුතු ගාන හිඟ සමාජික මුදල් 40000කුයි ලැබුණ මාසෙට ඊළඟ මාසෙට ලැබුණු 70000කුයි ඇතුළත්ලු. 2. මාසය තුළ නව සමාජිකයන් 14 දෙනෙක් ක්‍රීඩා සමාජයට ඇතුළත් වූ අතර එක් අයෙකු රුපියල් 10000 බැගින් ඇතුළත් වීමේ ගාස්තු ගෙවා ඇත. අලුත් සමාජික 14 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් රුපියල් 10000 බැගින් ඇතුළත් වීමේ ගාස්තුත් ගෙවලා තියෙනවා. 3. 2019 3.1 දින රුපියල් 3 ලක්ෂයක පිරිවැයට කාර්යාල උපකරණ අත්පිට මුදලට මිලදී ගන්න ලදී. අලුතෙන් කාර්යාල උපකරණ මිලදී ගැනීමකුත් තියෙනවා. 4. රුපියල් 1,80,000ක වැටුප් ගෙවලා තියෙනවා. වරහන් තුල කියන 2019 3.31 දිනට ගෙවිය යුතු වැටුප් තව 30000කුත් තියෙනවා කියලා. තවදුරටත් තියෙන තොරතුරු මෙහෙම ක්‍රීඩා සමාජයේ සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් මගින් සිදු කරනවා කියලා කියන්නේ. ඔක්කොම මුදල් ගනුදෙනු බැංකු ගිණුම මගින් සිදු වෙන්නේ. ක්‍රීඩා සමාජයේ 2019 2.28 දිනට 2019 2.28 දිනට මුදල් ශේෂය එදිනට බැංකු ශේෂය සමග එකඟ විය. ඒ කියන්නේ මාසේ ආරම්භක ශේෂය සමාන වෙලා තියෙනවා. කෙසේ වුවද 2019 3.31 දිනට බැංකු ප්‍රකාශන ශේෂය එදිනට මුදල් ගිණීමේ ශේෂය සමග එකඟ නොවිය. එකඟ නොවිය කියලා කියන්නේ මාසේ අග. මාසේ මුල ශේෂයන් දෙක සමානයි මුදල් හා බැංකු ප්‍රකාශනයේ මාසේ අග ශේෂයන් දෙක අසමානයිලු. බැංකු ප්‍රකාශන අනුව 2019 මාර්තු මාසය තුළ පහසුදාන් ගණදුරු සිදු වී ඇත. උපලබ්ධ වූ චෙක්පත් තියෙන ලක්ෂ 4ක්, ඉදිරිපත් කළ චෙක්පත් තියෙන 3,50,000ක්, බැංකුවේ ඍජු තැන්පත් පරිත්‍යාග 20000යි, කාර්යාලය කුලිය සඳහා ස්ථාවර නියෝගයක් මත ගෙවීම් 10000යි. පරිත්‍යාග සඳහා වූ ඍජු තැන්පතු සහ කාර්යාලය කුලිය ස්ථාවර නියෝග අනුව ගෙවීම බැංකු ප්‍රකාශන ලැබීමෙන් පස්සේ තමයි මුදල් ගිණීම සටහන් කරන්නේ. බැංකු ප්‍රකාශන ලැබෙනකන් ඒවා දැනගෙන ඉඳලා නැහැ. පරිත්‍යාග සහ ඇතුළත් වීමේ ගාස්තු ඒවා ලද මාසය තුලදී ආදායමක්සේ හඳුනා ගන්නට ඕන. පරිත්‍යාගත් ඒ වගේම ඇතුළත් වීමේ ගාස්තුත් අදාළ මාසයේ ආදායමක්සේ හඳුනා ගන්න කියලා තමයි කියන්නේ. අවශ්‍ය වන්නේ පිළිතුරු 4ක් අපෙන් බලාපොරොත්තු වෙනවා. 1. 2019 3.31 දිනෙන් අවසන් මාසය සඳහා මුදල් ගිණුම. 2. 2019 මාර්තු 31 දිනෙන් මාර්තු මාස සඳහා බැංකු සසුදුම් ප්‍රකාශනය. මාර්තු මාසයේ බැංකු සසුදුම් හත්මින් බලාපොරොත්තු වෙනවා. මාර්තු 31 දිනට ඒ කියන්නේ නේද? 3. 2019 3.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය. මාසයේ ආදායම් ප්‍රකාශන අපින් බලාපොරොත්තු වෙනවා. 4. 2019 3.31 දිනට කලින් ලද සමාජික මුදල් සහ සමුච්චිත අරමුදල් ගිණීම ශේෂය පෙන්වන්නට ඕනේ. කියන්නේ මුලතත්ත්ව ප්‍රකාශනයේ නියෝජනය කරන අයිතමෙන් දෙකක් අපෙන් අහනවා. කලින් ලද සමාජික මුදල් කීයද? ඒ වගේම සමුච්චිත අරමුදල් ගිණීම ශේෂය කීයද කියලා අහනවා. හරි. අපි දැන් ගණන කියුවා. ඒ වගේම දැන් ප්‍රශ්න 4ක් අපෙන් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්න 4ට දැන් පිළිතුරු අපි මුලින්ම රෝල් කරගමු. පිළිතුරු 4ක් අපේක්ෂා කරනවානේ. 1. අප්‍රේල් මාසයේ මුදල් ගිණුම. දැන් මුදල් ගිණුම හදන්නට ඕනි. මේ වගේ මුදල් ගිණුමක් හදන්නට ඕනි අප්‍රේල් මාසය වෙනුවෙන්. හරිද?
2011 අප්‍රේල් මාස සඳහා මුදල් ගෙවීම. මාසික මුදල් ගෙවීම. සමාන අප්‍රේල් නෙමෙයි මාර්තු 31 දින අවසන් මාස සඳහානේ මාර්තු 31 දින අවසන් මාසය සඳහා මුදල් ගෙවීම. හරිද? right. ඊළඟට ඔබ හදන්න ඕනේ පිළිතුරු අංක 2 මොකද්ද? සුවද ක්‍රීඩා සමාජයේ බැංකු සැසඳුම් ප්‍රකාශනය 2019 මාර්තු මාස සඳහා නැත්නම් මාර්තු 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශන අපි මේ පාඩම් කලින් අපි අධ්‍යයනය කළා තියෙනවා. මෙතනදී ගොඩාක් මොලකට අවශ්‍යත් නැහැ මේක. තීරු 3ක් 4ක් වුණත් ඇති. පෙළ 10 වලින් අපි හදමු මේ ගණන. ඒතර එකතු කළා පෙළ දෙකක් විතර තියලා අඩු කළා පෙළ දෙකක් තිබ්බම ඇති. හරි නේද? හොඳයි. ඊළඟට ඔබ රුල් කරන්නට ඕනේ සෝද ක්‍රීඩා සමාජය සඳහා ආදායම් හා වියදම් ප්‍රකාශන මත ආදායම් වියදම් ගිණුම පෙළ 10 වලින් ගන්න. තීරු දෙකක් සහිතව ආදායම් කියලා ලියලා පෙළ 4ක් 5ක් යවලා වියදම් කියලා ලියන්න. ආදායම් වියදම් ප්‍රකාශනය නැත්නම් ආදායම් වියදම් ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශනය. ඔය කැමති නමක් ලියන්න ඔක්කොම එක අදහස. සුවද ක්‍රීඩා සමාජය 2019 3.31 දින අවසන් මාසය වර්ෂයේ මාසය. පිළිතුරු අංක 4 4.1 2019 3.31 දිනට කලින් ලද සමාජික මුදල. ඒක අපි හොයාගන්න ඕනි. ඒක තමයි මේ පිළිතුරු අංක 1 4.1 4.2 2019 3.31 දිනට සමුච්ච තර මුදල. මේ විදිහට පිළිතුරු අංක 4ත් කොටස් දෙකක් තියෙනවා. එදාට කලින් ලද සමාජික මුදල ඒ වගේම සමුච්ච තර මුදල ගිණීමේ වටිනාකම. ඔන්න පිළිතුරු 4 අපි දැන් ඔය ආකාරයෙන් නුගල් කරගත්තා. හරි නේද? පිළිතුරු අංක 4 මේ පිළිතුරු අංක 3 ආදායම් වියදම් ගිණුම පිළිතුරු අංක 2 බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළිතුරු අංක 1 මුදල් ගිණුම. ඒකත් අපි රුපියල් 10 වලින් හදමු. හරිද? හොඳයි. දැන් අපි නම් ගණන සෑදීම ආරම්භ කරමු නැවත මුලින්දන්. දැන් මේ අභ්‍යාසය අපිට කියන ආකාරයට මෙහෙමනේ කියන්නේ තොරතුරු දෙනවා මේ ආකාරයට. මම මේ තොරතුරු වල සාරාංශයක් වෙනම දක්වලා තියෙනවා ප්‍රහස්තු වෙන්න. මාසේ මුල සහ මාසේ අග වටිනාකම් දෙනවා. වත්කම් කීපයක ඊළඟට තව තොරතුරු දෙනවා. දැන් ඔබ දන්නවා මේ ගණනේ පිළිතුරු 4ක් බලාපොරොත්තු වුණාට නොයිල්ලු තව දේවල් විවෘත කරගන්න වෙනවා. සමාජික මුදල් ගිණුමක් අනිවාර්යයෙන් විවෘත කරගන්න වෙනවා. ඊට අමතරව අනිකුත් ගිණුම් ඒ අවශ්‍යතාවය අනුව අපි රුල් කරගමු. අපි මුලින්ම නම් පෙරවැඩ සඳහා සමාජික මුදල් ගිණුමක් රුල් කරගමු. එන්න පෙරවැඩ රුපියල් 10 වලින් අපි අද පෙරවැඩක් සමාජික මුදල් ගිණුම. හරිද? right. දැන් මේ තොරතුරු අපි අදාළ පරිදි ඇතුළත් කරමු මේ අදාළ ස්ථාන වලට. right? අපිට මතකයිනේ අපි ඉල්ලලා තියෙන දේවල් මුදල් ගිණුම අහනවා, බැංකු සැසඳුම් ප්‍රකාශන අහනවා, මාසේ ආදායම් ප්‍රකාශනය අහනවා, මූලතත්ත්ව ප්‍රකාශනය අහන්නේ නැහැ. මූලතත්ත්ව ප්‍රකාශන නියෝජනය කරන කරු දෙකක් අහනවා. සමුච්ච තර මුදල් ප්‍රමාණය ශේෂයයි කලින් ලද සමාජික මුදල නේද? පිකිනික මුලින්ම තියෙන දේපල පිරිත උපකරණ මාසේ මුල 800යි මාසේ අග තියෙනවා 1000ක්. හැබැයි දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් පහළ ගැළපිල්ලකුත් තිබුණා. ඉතින් ගැළපිල්ලක් තිබුණා හොඳම දේ තමයි පවතින ශේෂය දාලා ගැළපිල්ල කරලා ෂෙයා වීම හොයාගන්න එක නේද? අපි එමුනම් නැවත යමු පෙරවඩ වලට පෙරවඩ අංක 2 කියලා මේව ලියන්න මම ගිණුමක් ගහනවා දේපල හා පිරියත කියලා. ඒ මම ගිණුම කියවි දැන් මේකෙන් අපිට දැන් වර්ෂය තුල දේපල පිරිත සම්බන්ධයෙන් ගනුදෙනු සිදු වෙලා නැත්නම් අවුරුද්ද මුලයි අගයි වෙනස ෂය. නමුත් මේ ගණන පැහැදිලිව පහළ ගැළපීමක් තිබුණා අපි කියවුවානේ.
දේපල පෙරේත උපකරණ සම්බන්ධ ගැළපෙල්ලක් තිබුණා. ඒ නිසා මුලාග අතර වෙනස ෂෙයා වීම කියලා ගන්න බෑ. මුල ශේෂය කීයද? මුල කියන්නේ පෙබරවාරි 28. ශේෂය කීයද 1000 වලින් 800යි. අග ශේෂය කීයද 1000යි නේද? මෙහෙම දාගමු. මුල ශේෂය දාගන්න 800ක් ශේෂය කියලා. අග ශේෂය මෙහෙම පහලින් එකතු කිරීමේදී ගහලා හර ශේෂයක් වශයෙන් ඉහළට ගියමු. 1000ක් බැල ශේෂයක් වශයෙන් පහළට දාන්න. අපි අර වර්ෂය තුර සිදු වෙලා තියෙන මේ ගනුදෙනුව මෙතනට හර බැර කරලා අදාළ පරිදි හර හොය බැර කරලා ෂය වීම හොයාගමු දෙවනුව. right? හොඳයි. ඊළඟට තියෙන අයිතිම මොකද්ද? ලැබිය යුතු සමාජික මුදල්. මාසේ මුල 40යි මාසේ අග 60යි. ලැබිය යුතු සමාජික මුදල් කියන්නේ හිඟ සමාජික මුදල්. අපි ළඟ සමාජික මුදල් කිරීම තියෙනවනේ. හදා ගන්න. ඒත් කීයද මාසේ මුල 40යි මාසේ අග 60යි නේද? සමාජික මුදල් කිරීම දාගෙන හර පැත්තට ශේෂය 40 අවුරුදු මුල හිඟ ගන්න එකතු කිරීමේදී ගහලා පහලින් අවුරුදු අග හිඟේදී ගන්න වත්කමක් වශයෙන් හර පැත්තකින් ඉහළට ගෙන්න 60ක් බැල පැත්තෙන් පහළට දාන්න. මේක ගැළපීම් කරන ආකාරය පහෝගේ ගණනාවක් පුරා අපි කරා නේද? මේ මාසේ මුල හිඟේදී ගන්න මේ මාසේ අග හිඟේදී ගන්න නේද? හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද? කලින් ලද සමාජික මුදල් අවුරුද්ද මුල මාස මුල 100යි අග දීලා නැහැ හොයාගන්න ඕනේ නේද? කලින් ලද සමාජික මුදල් කියන බැල කරන්න. ශේෂය 100ක් තියෙනවා. අග ගානකුත් තියෙනවා ඒක දන්නේ නැහැ. ඊළඟට ගණන් ශේෂය පහළට ගණන් ශේෂය අපි ඒක දන්නේ නැහැ හොයාගමු පස්සේ. හරි ඒක තමයි සොයාගන්න තියෙන්නේ. එතනින් හොයාගමු දෙවනුව. හරි. අවුරුද්ද අග කලින් ලද ගාන අපිට හොයාගන්න වෙනවා නේද? මම මේවා කොටුවක් ගන්න ඒක මෙතන හොයාගන්න වෙන නිසා. සමහර තියෙන්න පුළුවන් ගණනේ තියෙන්න පුළුවන් අපි දැන් වශයෙන් ගණන් පස්සේ තියෙන්න පුළුවන් දාගමු කියන විදිහට හොඳයි ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා බැංකු ශේෂයේ අවුරුදු මුල 80 මාස මුල 80යි අග ශේෂය දීලා නැහැ බැංකු ශේෂය කියන්නේ බැංකු මුදල් ගිණුම අපි ළඟ තියෙනවානේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂය කීයද 80යි මුදල් ගිණුම අපේ පිළිතුරු අංක 1 නේද මුදල් ගිණුම පිළිතුරු අංක 1 දාගන්න මේ මුලින්ම ශේෂය 80යි. අග ශේෂය දීලා නැහැ නේද? right. ඊළඟට මාසයේ ආරම්භක සමුච්චතර මුදල් කිරීම ශේෂය 820යි. ආරම්භක සමුච්චතර මුදල. ඒතර මාර්තු 1 සමුච්චතර මුදල නේද? මාර්තු 31 ශේෂය අපෙන් අහනවා. මාර්තු 31 ශේෂය ගන්න ආරම්භක සමුච්චතර මුදලට ගලප ගන්නවා මොකද්ද? ආදායම් ප්‍රකාශයෙන් ලැබුණු අතිරික්තය හෝ ඌනතාවය. එනම් මේ ආරම්භක සමුච්චතර මුදල දාගන්න ඔයාලගේ අහනවනේ පිළිතුරු අංක 4 සමුච්චතර මුදල් කිරීම ශේෂය නේද? එතනට ආරම්භක ශේෂය වශයෙන් දාගන්න. පිළිතුරු අංක 4 අහනවනේ සමුච්චතර මුදල එතෙන්ද මෙහෙම දාගන්න. 2019 3.1 සමුච්චතර මුදල රුපියල් 1000 වලින් ඉන්නේ. කීයද අවුරුදු මුල ශේෂය? සමුච්චතර මුදල තියෙන අවුරුදු මුල කීයද 820ක්. 820ක් දාගන්න. මේකට මේ මාසේ මාර්තු මාසේ ආදායම් ප්‍රකාශනයෙන් එන අතිරික්තය හෝ ඌනතාවය අතිරික්තයක් නම් මේකට එකතු කළාම අග ශේෂය එනවා. ඌනතාවයක් නම් මේක අඩු කළාම අග ශේෂය එනවා. හරි නේද? හොඳයි. ඔන්න අපි මේ වගුවේ තියෙන තොරතුරු ටික ඇතුළත් කිරීම කළා. ඊළඟට බලන්න 2019 මේ මාර්තු 31 දිනේ අවසන් මාසය තුල සිදු වෙලා තියෙන අනෙකුත් ගනුදෙනු. සමාජික මුදල් පැය ලක්ෂ 3ක් ලැබුණේ. අපි 10 වලින් හදමුකෝ. 10 වලින් ගත්තාම මේ ඔක්කොම එන්නේ බිඳුව අයින් කරාම නේද? ඒ සමාජික මුදල් 300ක් ලැබිලා තියෙනවා. මේ තුල හිඟ මාසෙ මුල හිඟ සමාජික මුදල් 40ක් ඇතුළත්. ඒ වගේම මාසෙ අග සඳහා ලබන මාසෙට ලැබුණු කලින් ලැබීම් 70කුත් තියෙනවා. දැන් මාර්තු මාසය තමයි මේ ප්‍රවර්තන මාසය. අප්‍රේල් මාසය කියන්නේ ඉදිරි මාසය. පෙබරවාරි කියන්නේ ගිය මාසය. ඒතර මේ මාසයේ ඔක්කොම ලැබිලා තියෙනවා 300ක්. ලැබීම් දිසටාන කියන්නේ 300. ලැබීම් 300 මුදල් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර. මුදල් ගිණුම හර කරන්න 300ක් සමාජික මුදල් කියලා සමාජික මුදල් ගිණුම බැර වෙනවා නේද? මුදල් ගිණුම හර 300ක් සමාජික මුදල් කියලා. 300යි සමාජික මුදල් ගිණුම බැර කරන්න 300. සමාජික මුදල් ගිණුම අපි ළඟ තියෙනවනේ. පෙරවඩවල ලියන්න මුදල් කියලා 300ක් තමයි බැර කරන්න ඕනේ.
ලැබුණු සමාජික මුදල් 300. ඊළඟට කියනවා 300 නේද? මේ ලැබුණු 300 තුල පසුගිය මාසයේ වෙනුවෙන් ලැබිච්ච ගාණ 40ක් තියෙනවා. ඒ කියන්නේ ගිය මාසේ ලැබෙන්න තිබුණා ඔක්කොම ගිය මාසේ හිඟ තිබ්බනේ 40. ආයි 40 මේ මාසේ ලැබිලා නේ. අතට ගැටලුවක් නෑ. ගිය මාසේ හිඟ 40 මේ මාසේ ලැබිලා. ඒක ගිය මාසේ තවදුරටත් හිඟ නෑ. තවදුරටත් හිඟ හිටින්නේ නෑ ගිය මාසේ වෙනුවෙන්. මේ ලැබිච්ච 300 තුල තියෙනවා ලබන මාසෙට ලැබුණු ගාණ කීයද? 70ක්. ලබන මාසෙට ලැබුණු ගාණ කියන්නේ මොකද්ද? මාසේ අවසානයේ කලින් ලද සමාජික මුදල්. කලින් ලද සමාජික මුදල් දීලා තිබුණේ නෑ නේ අපිට මේ තියෙන්නේ. ඒ ගාණ කීයද? 70යි. ඉතින් 70 මෙහෙම කරන්න සමාජික මුදල් ගිණීමේ බැරශේෂයක් වශයෙන් ඉහළට ගෙන 70 හරශේෂයක් වශයෙන් පහළට දාන 70. අවුරුද්දක කලින් ලද සමාජික මුදල්. දැන් ඔබට පේනවා සමාජික මුදල් ගිණීමේ ආරම්භක ශේෂයන් දෙක දැම්ම හිඟ කලින් ලැබීම ලැබුණු ගාණ දැම්ම අවසාන ශේෂයන් දෙකක් දැම්ම හිඟ කලින් ලැබීම. මේ අවසාන ශේෂය හිඟ තියෙන්නේ ගිය මාසෙ වෙනින් නෙමෙයි මේ මාසෙ වෙනින් නේද? හරි. මේ ගිණීමේ වෙනසක් ඇයි? ඒ වෙනස මොකද එනං? ආදායම් වියදම් ගිණීමට යා යුතු ගාණ බලමු කීයද කියලා නේද? මේ අවස්ථාවේදී මාර්ක් කරන්න. ආදායම් වියදම් ගිණීමට යා යුතු සමාජික මුදල කීයද බලන්න. බැර එකතුව 460යි 10 වලින් 460 මෙතන දැම්මම බලන්න වෙනස කීයක් වෙනවද කියලා 0යි 7 4 11යි 5යි 11ක් ඉතුරු වෙයි 3යි 350යි. මේ මාසේ සමාජික මුදල් ආදායම කීයද? 350යි. તો 350 මෙතන හර කොහරද බැර වෙන්නේ? ආදායම් වියදම් ගිණුමට බැර වෙනවා. ඒ වගේම හිඟේටි ගාන ශේෂපත්‍රයේ මුල තත්ත්ව ප්‍රකාශන ජංගවත්කම් අපෙන් අහලා නැහැ. කලින් ලද ගාන 70 මුල තත්ත්ව ප්‍රකාශන ජංග වගකීම්. ඒක අපෙන් අහලා තිබුණා නේ පිළිතුරු අංක 4. දැන් 350 ආදායම් වියදම් ගිණුමට බැර කරන්න ආදායමක් වශයෙන් මේ 70 ජංගම වගකීමක් වශයෙන් දාන කලින් ලද සමාජික මුදල් කියලා. ඒතර ආදායම් වියදම් ගිණුමට දාන 350ක් බැර වෙනවා ආදායමක් වශයෙන්. ආදායම් වියදම් ගිණුමට ආදායමක් වශයෙන් දාන්න ඕනේ. සමාජික මුදල් කීයද ගණන? 350යි 10 වලින් නේද? ඒ වගේම 70 කලින් ලද සමාජික මුදල් වශයෙන් පිළිතුරු අංක 4 දාගන්න. මෙතන දාන ඕන නේද? කලින් ලද සමාජික මුදල රුපියල් 1000 නේ 70. හරි නේද? මේ දෙකෙන් අපෙන් අහලා තියෙන පිළිතුරු අංක 4 මුල තත්ත්ව ප්‍රකාශනයේ සම්පූර්ණ විස්තරය නෙමෙයි කොටස් දෙකක් විතරයි අහලා තිබුණේ නේද? හරි. දැන් අපි යමු ඊළඟ ගැලපීමට. අපි සමාජික මුදල් ගැලපීම කරා. ඊළඟට කියලා තුන්වෙනි ගැලපීම බලන්න දෙවෙනි එක. මාසය තුළ නව සමාජිකයන් 14 දෙනෙක් ක්‍රීඩා සමාජයට ඇතුළත් වෙලා තියෙනවා. එක එක රුපියල් 10000 බැගින් 10 වලින් ගත්තාම 10නේ ඇතුළත් වීමේ ගාස්තු ගෙව ඇත. ගණනේ තව තැනක කිව්වා ඇතුළත් වීමේ ගාස්තුය වගේ පරිත්‍යාග අදාළ මාසයේම ආදායමක්සේ හඳුනාගත යුතුයි. ඒ ඇතුළත් වීමේ ගාස්තු 10 වැඩි කිරීම 14 140යි නේ. තිසටන මුදල් ගිණුම හර ඇතුළත් වීමේ ගාස්තු ගිණුම බැර ඇතුළත් වීමේ ගාස්තු ගිණුම බැර කරනවා කියන්නේ ආදායම් වියදම් ගිණුම බැර. මුදල් ගිණුම හර කරන්න ඇතුළත් වීමේ ගාස්තු කියලා. මුදල් ගිණුම හර 140ක් නේ 10 කෙනෙක්ගේ 10000 කියන්නේ 10යි 10 වැඩි කිරීම 14 නේ 140 ලියන්න. ඇතුළත් වීමේ ගාස්තු 140ක් උතර හර සංගමේ ආදායම් හා වියදම් ගිණුම බැර. සංගමේ ආදායම් හා වියදම් ගිණුම බැර කරන්නට ඕනේ. ආදායමක් වශයෙන් ඇතුළත් වීමේ ගාස්තු 140යි. හරි නේද? මේක දිස්සටහන් තිබුවා. මුදල් ගිණුම හර ඇත ලැබීම හා ගෙවීම ගිණුම හර ආදායම් වියදම් ගිණුම බැර වෙනවා නේද? ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. දැන් මේක ලැබීමත් හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි නේද? ඊළඟට කියනවා 2019 3.31 දින රුපියල් 3 ලක්ෂයක අපි 10 වලින් ගත්තාම 300යි පිරිවැයකට කාර්යාල උපකරණ අත්පිට මුදලට ගත්තා. මේ මාසේ මාර්තු මාසේ කාර්යාල උපකරණ මිලදී ගැනීම දිසනාන මුදල් ගිණුම බැර කාර්යාල උපකරණ ගිණුම හර. අපි ළඟ තියෙනවා නේද කාර්යාල උපකරණ ගිණුම? එහෙනම් මුදල් ගිණුමත් අපි ළඟ තියෙනවා. ගිණුම් දෙකේ වාර්තා කරන්නකො. මුදල් ගිණුම බැර කරන්න ඕනි. කාර්යාල උපකරණ කී ඉලක්කම 3 ලක්ෂය කියන්නේ 300යි නේද? 300ක්
ඊළඟට කාර්යාල උපකරණ ගිණුම හර. කාර්යාල උපකරණ හර කරන්නේ දාගන්න පෙරවැඩවල කාර්යාල උපකරණ ගිණුමට ඒ කියන්නේ කාර්යාල උපකරණ කියන්නේ දේපොළ පිරිත උපකරණ කියන වත්කම. දැන් මෙතන කාර්යාල උපකරණ ඇතුළු සියලුම ස්ථාවර වත්කම් තියෙන දේපොළ පිරිත හා උපකරණ කියන ගිණුමේ නේද? එතන හර කරන්න මුදල් කියලා 300ක්. එක වත්කමක් පමණයි මිලදීගෙන තිබුණේ. ඒ අනුව අපිට දැන් පුළුවන් දේපොළ පිරිත උපකරණ ගිණුමෙන් හොයාගන්න ෂෙයා වීම. හර පැත්තේ ආරම්භක ශේෂය 800ක් 300ක් මිලදී ගත්ත ඔක්කොම 1100යි. නමුත් අවුරුද්ද අවසානයේ තියෙන කීයද? 10. එහෙනම් වෙනස කීයද? මේක තමයි ෂෙයා. මේ මාසේ ෂෙයා වීම. කීයද වෙනස? 100ක්. මේ තමයි ෂෙයා. දේපොළ පිරිත උපකරණ ගිණුමෙන් අපි හොයාගන්නවා වෙනස 100ක් ෂෙයා. එතන බැල කාර්යාල උපකරණ ෂෙයා ගිණුම හර උපකරණ ෂෙයා ගිණුම හර කරනවා කියන්නේ දේපොළ ෂෙයා වීම ආදායම් වියදම් ගිණුමේ දාගන්න වියදමක් වශයෙන් දේපොළ පිරිත ෂෙයා වීම නේද? වියදමක් වශයෙන් දාගන්න දේපොළ හා පිරිත ෂෙයා කියලා 100යි. දැන් කාර්යාල උපකරණ ෂෙයා කිව්වත් කමක් නැහැ. නමුත් මෙතන තවත් අනිකුත් දේපොළක් තියෙන පුළුවන්. ඒ නිසා අපි දේපොළ පිරිත උපකරණ ෂෙයා කියලා ලියනවා. පැහැදිලිද? හොඳයි. බලන්න ඊළඟට තියෙන ගැළපෙන්න මොකද්ද කියලා? දැන් මේකත් කළ ඉවර අංක 3 අංක 4. රුපියල් 180ක් එහෙම නැත්නම් 1,80,000 කියන 180ක් නේ. වැටුප් මුදලින් ගෙවලා තියෙනවා. තව ගෙවිය යුතු වැටුප් තියෙනවා 30ක්. මුදලින් ගෙවු වැටුප් 180යි. දිසරාන මුදල් ගිණුම බැර වැටුප් ගිණුම හර. උපචිත වැටුප් 30කුත් තියෙනවා. දිසරාන වැටුප් ගිණුම හර උපචිත වැටුප් ගිණුම බැර නේද? එහෙමනම් මුදල් ගිණුම බැර කරනවා 30ක් තමයි 180ක් වැටුප් කියලා නේද? මුදල් ගිණුම බැර 180ක් වැටුප් කියලා. නමුත් ආදායම් වියදම් ගිණුම හර කරන්න ඕනේ මුදලින් ගෙවපු ගානද වාර්ෂික ගානද? වාර්ෂික ගාන. දැන් 180ක් ගෙවලා තියෙනවා. තව 30ක් උපචිතයි. එහෙනම් වාර්ෂික ප්‍රමාණය කී දෙනා? 210යි. 210ම තමයි ආදායම් හා වියදම් ගිණුම හර වෙනවන වැටුප් කියලා. මේ 30 ජංග වගකීමක් වශයෙන් දාන්න ඕන. නමුත් ජංග වගකීම අපෙන් අහලා නැහැ නේද? එහෙනම් 210ක් යනෝනේ ආදායම් වියදම් ගිණුම වැටුප් කියලා නේද? ආදායම් හා වියදම් ගිණුමට දාගන්න වැටුප් කියලා 210ක්. සම්පූර්ණ වැටුප් වියදම යන්න එපා. වියදම් වල දාගන්න ඕනේ වැටුප් 210යි. මේ 210 ආවේ ඔන්න මතක ලියන 180 ධන 30. මේව ලියන්න අවශ්‍ය නැහැ. මම ඔබ දාගන්නවා මේ කියන්නේ. හරි උපචිත ගානත් එකතු කරලා සම්පූර්ණ ගාන තමයි 210ම ආදායම් හා වියදම් ගිණුමට හර වෙලා තියෙන වියදමක් වශයෙන්. බලන්න ඊළඟ ගැළපෙilla මොකද්ද කියන්නේ කියලා බලන්න. දැන් මේ ගැළපෙillත් හරි. ටිකක් දිග ගැළපීමක් මෙහෙම කියනවා. ක්‍රීඩා සමාජයේ සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුම මගින් සිදු කරනවා. 2019 දෙසැම්බර් පෙබරවාරි 28 දින මුදල් ශේෂයයි එදිනට බැංකු ප්‍රකාශන ශේෂය සමානයි. දැන් 2019 පෙබරවාරි 28 කියන්නේ වෙනත් විදිහකින් කිව්වොත් මේ මාසේ මුල 2019 මාර්තු 1 ආරම්භක ශේෂයන් දෙක සමානයිලු. නමුත් මාසේ අවසාන ශේෂයන් දෙක අසමානයිලු. ඒ කියන්නේ මුදල් පොත කියන මුදල් ගිණුම කියන ශේෂයයි බැංකු ප්‍රකාශනය කියන ශේෂයයි වෙනස්ලු මාසේ අවසානයේදී. මෙන්න මේ තොරතුරු බැංකු ගිණුමේ පෙන්눔 කරනවා. උපලබ්ධ වූ චෙක්පත් දැන් මම 10 වලින් ගන්න මේ ඔක්කොම. උපලබ්ධ වූ චෙක්පත් 400යි. උපලබ්ධ වූ චෙක්පත් කියන්නේ මොකද්ද? උපලබ්ධ නොවුනේ උපලබ්ධ වූ. අපි බැංකුවේ තැන්පත් කිරීමට යවලා බැංකුව අපේ ජංගම ගිණුමට නිසි පරිදි බැර කරලා තියෙන ගාන 400යි. ඉදිරිපත් ගෙවීමට ඉදිරිපත් කළ චෙක්පත් කියන අපි නිකුත් කළ චෙක්පත් වලින් බැංකුවට ගිහින් තිබෙන ගාන 350යි. බැංකුවට ඍජුවම ලැබුණු පරිත්‍යාග තියෙනවා 20ක්. බැංකුවට කාර්යාල කුලී ස්ථාවර නියෝග මත ගෙවලා තියෙනවා 10ක්. නේද? හරි. එතකොට පරිත්‍යාග සහ තැන්පතුව කාර්යාල කුලිය සඳහා ස්ථාවර නියෝග බැංකු ප්‍රකාශන ලැබුණාන් පස්සේ තමයි වාර්තා කරන්න කියලාත් කියනවා. නේද? හරි. දැන් ඔබ දකිනවා මාසේ අවසාන ශේෂයන් දෙක අසමානතාවකුත් කියනවනේ. උපලබ්ධ නෝ චෙක්පත් ඉදිරිපත් නෝ චෙක්පත් එකෙන් තියෙන පුළුවන්. ඒතර අපි බලමු දැන් මෙන්න මෙහෙම මාසේ අවසාන මාසය තුල මුදල් ගිණුම අනුව බලන්න. මුදල් ගිණුම අනුව ඔබට පේනවා ඇති. මුදල් ගිණුම අනුව අපි තැන්පත් කරලා තියෙනවා සමාජික මුදල් ලැබීම ඔක්කොම බැංකුවට න්යාවි 300යි. ඇතුළත් වීමේ ගාස්තු 140 ලැබීම වර්ග දෙකයින් තියෙන්නේ. ඔක්කොම 440ක් තැන්පත් කරලා තියෙනවා. නමුත් ගණනය කියන විදිහට උපලබ්ධ වෙලා තියෙන්නේ කීයද?
400යි. ඒතර ඒ කියන්නේ උපලබ්ධ නොවු චෙක්පත් කීයක් තියෙනවද? 440 404 වෙනස කීයද? 40යි. අපි ළඟ අපි මේ මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශනයක් අහනවනේ. ඒතර බැංකු සැසඳුම් ප්‍රකාශනට යා යුතුයි මොකද්ද? මාසේ අවසානයේ උපලබ්ධ නොවු චෙක්පත් සහ ඉදිරිපත් නොවු චෙක්පත්. අපි ඒක හොයාගමු පෙර වැඩවල. අපි යමු පෙරවල වලට නැවත. පෙරලංක 3 2019 3.31 අපිට උපලබ්ධ නොවු චෙක්පත්. උපලබ්ධි නොවු චෙක්පත්. ඒක මෙහෙමයි ගන්නෙ. මාර්තු මාසයේ මුළු තැන්පතු මුදල් ගිණුම තිබුණානේ කීයද? මුළු තැන්පතු කීයක් තිබුණාද මුදල් ගිණුම අනුව? මතක ඇතිනේ? කීයද මේ තියෙන්නේ? මුළු තැන්පතු මේ තියෙන්නේ. මේ ආරම්භක ශේෂ්ඨය කලින්ම තිබිච්චනේ තැන්පතු කියන්නේ මේ ලැබිලා තැන්පත් ක්‍රමෙ තියෙන්නේ. 300 140 කීයද? 440යි නේද? මුළු තැන්පතු කියන්නේ 440යි. දැන් 1000 නේ. 440යි. අඩු කළා උපලබ්ධ වූ තැන්පතු මේ 440 උපලබ්ධ වෙලා තියෙන ගාණ කීයද? මේ තියෙන ගාණ කියන්නේ 400යි. උපලබ්ධ වෙච්ච ගාණ 400යි නේද? එහෙමනම් ඒ 400 අඩු කළාම දැන් එන 40ක් නේ. මේ මොකද එන? උපලබ්ධි නොවු චෙක්පත්. එම නිසා උපලබ්ධි නොවු චෙක්පත් 40යි. උපලබ්ධ නොවු චෙක්පත් කොහරද යන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශනයේට. එතෙන්ද කොහොමද වෙන්නේ කියන්නේ? මතකද බැංකු සැසඳුම් ප්‍රකාශනය? බැංකු සැසඳුම් ප්‍රකාශනය අපිට හදන්න පුළුවන් ශේෂයන් දෙකකින්. මුදල් ගිණුමේ ශේෂයෙන් පටන් අරගෙන හදන්න පුළුවන්. එහෙම නම් උත්තරේ මොකක්ද දෙන්නේ? බැංකු ප්‍රකාශනය කියන ශේෂය. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් අරන් හදන්න පුළුවන් උත්තරේ මොකක්ද දෙන්නේ? මුදල් පොත කියන ශේෂය. මුදල් පොතේ ශේෂයෙන් පටන් ගන්නව නම් මොකද කරන්නේ? එම ශේෂය ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරලා උපලබ්ධ නොවු චෙක්පත් අඩු කරන්න ඕනේ. බැංකු ප්‍රකාශන ශේෂයෙන් පටන් ගන්නවා නම් උපලබ්ධ නොවු චෙක්පත් එකතු කරලා ඉදිරිපත් නොවු චෙක්පත් අඩු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ওই ශේෂයන් දෙක ඕන එකකින් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් වැඩි දින හදන්නේ මුදල් ගිණුම ශේෂයෙන් පටන් ගන්නවා. එහෙමනම් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු වෙනවා උපලබ්ධ නොවු චෙක්පත් අඩු වෙනවා. උපලබ්ධ නොවු චෙක්පත් 40ක් තියෙනවානේ. බැංකු සැසඳුම් ප්‍රකාශන දින එක අඩු කරමු. මුදල් ගිණුම ශේෂයෙන් පටන් ගන්නවා හිතාගෙන. බැංකු සැසඳුම් ප්‍රකාශනය මෙහෙම දාන්නම් 3.31 මුදල් ගිණුම අනුව ශේෂය අපි දන්නේ නැහැ තාම පසු හොයාගමු. එහෙනම් ඉදිරිපත් නොකළ චෙක්පත් එකතු කරන උපලබ්ධ නොවු චෙක්පත් අඩු වෙනවා. අඩු කරලා දානවා උපලබ්ධි නොවු චෙක්පත් වරහන් ප්‍රදාන 41යි තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. අපි ඊළඟට හොයාගමු ඔය වගේම ඉදිරිපත් නොකළ චෙක්පත් මාසයේ අවසානයේ තිබෙනවා. දින පෙරඩංක 4 2019 3.31 ඉදිරිපත් නොවු චෙක්පත් ඒ ගණනය කරන ආකාරය බලමු. කොහොමද ඒක හොයාගන්නේ? මාර්තු මාසය තුළ නිකුත් කළ චෙක්පත් වලින් අඩු කරන්න ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත්. તો මාර්තු මාසය තුළ නිකුත් කළ චෙක්පත් වල වටිනාකම කීයද? මේ වෙනකොට මුදල් ගිණුම බැලලා තිනවා කාර්යාල උපකරණ සඳහා 300ක් දුන්නා. වැටුප් සඳහා 180ක් ගෙවුවා. 480යි නේද? එහෙනම් මෙහෙම ලියාගන්න. මාර්තු මාසයේ නිකුත් කළ චෙක්පත් අර්ථමුනි 300 ධන 180. කීයද 480යි නේ? දර ඉස්සලෙකට උනම මට කියන්න පුළුවන් මාර්තු මාසයේ උපලබ්ධ තැන්පත් කළ චෙක්පත් කියන්නේ මේ ඉස්සලෙකට මට කියන්න පුළුවන් මාර්තු මාසයේ තැන්පත් කළ චෙක්පත් කියන්නේ මේ දෙක 300යි 140යි යා මම මේකට ඔයාලට අවශ්‍ය නම් පස්සේ දැනගන්න අවශ්‍ය නම් මම ලියන්නේ 400 ආවේ 300 ධන 140 තමයි 400 ආවේ නේද මේක මුළු තැන්පතු මේ 440 ආවේ එහෙමයි ආ 300 ධන 140 ඒ වගේ මෙතන
මුල් නිකුත් කළ චෙක්පත් 380 480යි අඩු කළා. ගෙවීමට ඉදිරිපත් වූ චෙක්පත්. ගෙවීමට ඉදිරිපත් කළ චෙක්පත් කීයක් තියෙනවද මෙතන? අපිට නිකුත් කළාට 480ක් ඉදිරිපත් කළා තියෙන කීයද? 350යි. 350යි නේද? ගෙවීමට ඉදිරිපත් කළ චෙක්පත් තියෙනවා 350ක්. 480ක් නිකුත් කළාට ඉදිරිපත් කළ තියෙන 350යි. මේක අඩු කරන්න. 480ක් අපි නිකුත් කළාට 350යි බැංකුවට ගිහින් තියෙන්නේ. එහෙනම් ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවා කීයද බලන්න? 130ක්. ඒ නිසා ඉදිරිපත් නොවු චෙක්පත් තියෙන 130ක් නේද? ඉදිරිපත් නොවු චෙක්පත් කොහරද යන්නේ? බැංකු සසුදුම් ප්‍රකාශනයේදී මුදල් පොතේ ශේෂයෙන් පටන් ගන්නවා නම් මේක එකතු කරන්න ඕන. යන්න බැංකු සසුදුම් ප්‍රකාශනයේට එකතු කිරීම වල දාගන්න ඉදිරිපත් නොකළ චෙක්පත් 130ක් තිබුණා. හරි. ගැළපීම් කළ යුතු කරුණු දෙක ගැළපීම් කළා. දැන් මුදල් ගිණුම ශේෂය හොයාගමු. මේ ගණනේ වෙන තොරතුරු නැහැනේ මෙච්චරම තියෙන. අතව දෙකක් තියෙනවා. බැංකුවේ ඍජුව තැන්පත් කළ පරිත්‍යාග තියෙනවා 20ක්. බැංකුවට කෙලින්ම ලැබුණු පරිත්‍යාග තියෙනවා 20ක්. ඉස්සරහට මොකද්ද? කෙලින්ම ඍජු පරිත්‍යාග. මේ දෙකම බැංකු ප්‍රකාශන ලැබුණාන් පස්සේ තමයි අපි හඳුනාගන්නේ. බැංකුවට ලැබුණා නම් ඒ 20 ඍජුව තැන්පත් කිරීමනේ 20ක් තියෙනවා. 20 මොකද වෙන්න ඕනේ? බැංකුවේ අපිට ලැබිලා බැංකුවේ තැන්පත් කිරීමක් නෙමෙයි මේක. අර බැංකු තැන්පත් වලට මේක අයිති වෙන්නේ නැහැ. අපිට ලැබිලා බැංකුවට තැන්පත් කිරීමට යව චෙක්පත් නෙමෙයි. කෙලින්ම ලැබුණ එකක්. ඍජුවම ලැබීමක් තියෙන. ඒතර 20ක් තියෙනවා මුදල් ගිණුම හර ලද පරිත්‍යාග ගිණුම බැර. මේ ගානේ කියව ලද පරිත්‍යාග ඒවා හඳුනා ගන්නවා අදාළ මාසෙම නේද? ලැබුණු මාසය තුල හඳුනා ගන්නවා ආදායමක් සේ. එනම 20 මුදල් ගිණුම හර කරන්න ඕනි. 20ක් ලද පරිත්‍යාග කියලා. හරිනේ? තේරුණාද? මේ 20 මුදල් තැන්පත් වලට අයිති වෙන්නේ නැහැ. අපි ලාච්චුර ලැබිලා බැංකුවේ තැන්පත් කරලා ගන්න නෙමෙයි. ඒක කෙලින්ම බැංකුවට ආපු ගණක්. අපේ තැන්පත් වල නෙවෙයි. අපේ තැන්පත් වලට අයිති මේ දෙක විතරයි. මේ 20 ලද පරිත්‍යාග වශයෙන් ආදායම් වියදම් ගිණුම බැර වෙන්නත් ඕනේ. ආදායම් හා වියදම් ගිණුම බැර කරන්න ඕනේ ලද පරිත්‍යාග කියලා. අදාළ මාසෙම හඳුනා ගන්න 20යි. ඊළඟට තියෙනවා තව ගනුදෙනුවක්. මොකද්ද? කාර්යාල කුලිය ගෙවන ස්ථාවර නියෝගයක් අනුව. චෙක්පතකින් නෙමෙයි ගෙවන්නේ. ඒතර නිකුත් කළ චෙක්පතක් නෙමෙයි මේක. බැංකුව ස්ථාවර නියෝගයක් අනුව ගෙවනවා. ඒතර ඒක අර නිකුත් කළ චෙක්පත් වල බලංගු නැහැ ඒක. ස්ථාවර නියෝගයක් අනුව කෙලින්ම ගෙවන්නේ බැංකුව. 20 මුදල් ගිණුම බැර කාර්යාල කුලිය ගිණුම හර වෙනවා නේද? මුදල් ගිණුම බැර වෙන්නට ඕනි. කාර්යාල කුලී ස්ථාවර නියෝගයක් නේ 20ක්. අර බැර කාර්යාල කුලී ගිණුම හර වෙනවා නේද? කාර්යාල කුලී ගිණුම ඉතින් මේ 10යි නේද? ඉතින් මේක 10 වෙන්න ඕනි. කාර්යාල කුලී 10යි. එතන බැර කාර්යාල කුලී ගිණුම හර කියන්නේ ඒක සංගමයේ වියදමක් ආදායම හා වියදම් ගිණුම හර වෙනවා. වියදමක් වශයෙන් කාර්යාල කුලී 10යි. ඒක සංගමයේ වියදමක්. හරිද? හොඳයි. දැන් අපිට පුළුවන් මුදල් ගිණුමට යා යුතු ගනුදෙනු ඔච්චරයි තිබිලා තියෙන්නේ. මුදල් ගිණුම තුලනය කරලා අවසාන ශේෂය ගන්න පුළුවන්. ඒක බැංකු සසුදුම ඉවර කරන්න පුළුවන් හැම කලහම. මුදල් ගිණුම තුලනය කරලා බලන්න අවසාන ශේෂය කීයද කියලා දැන්. බිඳුවයි 8 4 12 2 14 එකක් ඉතුරුයි. 4 1 540යි නේ හර පැත්ත එකතුව. 540 බැර පැත්තට දාගන්න. එතන ගන්න 15ට ගෙන ශේෂය කීයද බලන්න බිඳුවයි 8 1 9යි 5 14 එකක් ඉතුරුයි. 4යි 5යි 50යි ශේෂය නේද? මාසයේ අවසාන ශේෂය කීයද එන්නේ? 50යි. වාසදායක ශේෂයක් එන්නේ. මේ මුදල් ගිණුමේ නිවැරදි ශේෂය. මොකද මුදල් ගිණුමට යා යුතු සියල්ලම දැන් ඇතුළත් කරලා ඉවරයි. උපලබ්ධ නියෝජ චෙක්පත් ඉදිරිපත් නියෝජ චෙක්පත් කියන මුදල් ගිණුම වරදක් නෙමෙයිනේ. වරදක් අඩුපාඩුවක් නෙවෙයි නේද? මේ 50 දාගන්න ඔයාලගේ බැංකු සසුදුම් පත්‍රයේ උඩින්ම මුදල් ගිණුම අනුව ශේෂය 50යි කියලා. මුදල් ගිණුම අනුව ශේෂය 50යි.
ඒ 50ට එකතු වෙනවා ඉදිරිපත් වෙනකොට චෙක් පත් 130. ඒතර දැන් උත්තර 180යි. අඩු වෙනවා 40. ඒ තමයි උපලබ්ධ වූ චෙක් පත්. අඩු වුණාම බැංකු ප්‍රකාශන අනුශේෂය බලන්න කී දෙන්නේ නා 0.84ක් ගියාම 4යි 140. මේ තමයි 3.31 මාර්ක් 31 බැංකු ප්‍රකාශනය අනුශේෂය. මාර්තු 31 බැංකු ප්‍රකාශන අනුශේෂය කීයද 140යි. දැන් අපි මේ වන විට පිළිතුරු දෙකක් සම්පූර්ණ කළා. මුදල් ගිණුම හදලා ඉවර කළා. බැංකු සැසඳුම් ප්‍රකාශනත් හදලා ඉවර කළා. දැන් අපි ඊළඟට තියෙන්නේ තුන්වෙනි කොටස සම්පූර්ණ කරන්න. දැන් ගණනට යායුතු තොරතුරු සියල්ලම ඇතුළත් කරලා අවසానයිනේ. ඊට පස්සේ අපි බලමු ආදායම් වියදම් ගිණුම හරහා අතිරික්තයක්ද තවුණතාවයද තියෙන කියලා. ආදායම් පැත්ත එකතු කරලා ගන්න හැපැත්තට 0.549 එකක් ඉතුරුයි. 4.5 510 මුළු ආදායම 10 වලින් වියදම 10 වලින් තියෙනවා බලන්න කීයද කියලා 0.112යි 320ක්. ඒතර 510න් 320 අඩු කරන්න උතර එනවා අතිරික්තයක් තියෙන බව පැහැදිලි නේද? 0.19ක් ගියම 9යි 4න් 3ක් ගියම 190ක අතිරික්තයක් තියෙනවා. මේක ඉස්සරහින් අතිරික්තය කියලා. හරිද? අතිරික්තයක් තියෙන 190ක. මේ අතිරික්තය මොකද කරන්න ඕනේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත අරමුදලට පහළින් ලියලා එකතු කරන්නට ඕනේ. මූල තත්ත්ව ප්‍රකාශනයේ සම්පූර්ණයෙන් අපෙන් අහලා නැහැ. පිළිතුරු අංක 4 අපෙන් අහලා තියෙන්නේ සමුච්චිත අරමුදල් ගිණුම ශේෂය. ආරම්භක ශේෂය 820යි මේකට එකතු වෙනවා අතිරික්තය. 190ක් තිබ්බනේ. එකතු කළාම දැන් එන අවසාන ශේෂය වෙනවා 0.11යි 1000ක් නේද? මේ තමයි 2019 3.31 දිනට සමුච්චිත අරමුදල. දැන් අහලා තියෙන්නේ 2019 3.31 දිනට සමුච්චිත අරමුදලේ වටිනාකමනේ 1010යි. කලින්ද සමාජික මුදල් වටිනාකමත් අපෙන් අහලා තිබුණා කීයද? 70යි. මේ දෙක විතර අපෙන් අහලා තිබුණේ ජංගම වගකීමක් එකක් අනික හිමිකම නේද? ඔය පිළිතුරු තමයි අභ්‍යාසයට අපේක්ෂා කළේ. දැන් මේ පිළිතුරු සම්පූර්ණයි. පැහැදිලි නේද? හොඳයි. නැවත බලන්න පොඩ්ඩක් ඒකේ මේ අවසන් පිළිතුරු අංක 4 මේ පිළිතුරු අංක 3 ආදායම් ප්‍රකාශන හැරෙන 190ක අතිරික්තයක් තියෙනවා. පිළිතුරු අංක 2 බැංකු සැසඳුම් ප්‍රකාශනයේ මුදල් ශේෂයෙන් පටන් ගන්න බැංකු ප්‍රකාශන ශේෂය අරන් තියෙනවා. පිළිතුරු අංක 1 මුදල් ගිණුම අවසන් ශේෂය 50යි නේද? හරි. ගණන පිළිතුරු උත්තරින් අවසానයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාසංක 16 බලන්න අභ්‍යාසංක 16 මොකක්ද කියන එක. අභ්‍යාසංක 16 මේක උසස් පෙළ 2020 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ. මේ පාඩමට අදාළව අප සාකච්ඡා කරන අන්තිම ගැටලුව අවසාන ගැටලුව. පහත තොරතුරු ක්‍රීඩා සමාජයක ගිණුම් පොත් වලින් උපුටා ගන්නා ලදී. 2020 මාර්තු 31 දිනට 2019 මාර්තු 31 දිනට කාල පරතරය අවුරුද්දයි. හරි. සමුච්චිත අරමුදල ගිය අවුරුද්ද අගශේෂය දෙනවා. මේ අවුරුද්දක තියලා නැහැ. යාවජීව සමාජික අරමුදල් ගිය අවුරුද්ද අග 2 ලක්ෂයයි මේ අවුරුද්ද 1,60,000යි. ක්‍රීඩා උපකරණ අරමුදල ගිය අවුරුද්ද 4 ලක්ෂයයි මේ අවුරුද්ද අග දීලා නැහැ. ගොඩනැගිලි අරමුදල ගිය අවුරුද්ද තිබිලා නැහැ. මේ අවුරුද්දේ තියෙනවා දසලක්ෂයක්. අතිරේක තොරතුරු 1 සමාජිකයෙකු සඳහා වාර්ෂික සමාජික මුදල වාර්ෂික හොඳට බලන්න වාර්ෂිකද එහෙම නැත්නම් මාසිකද කියලා මේකේ තියෙන වාර්ෂිකනේ වාර්ෂික සමාජික මුදල රුපියල් 6000කි 2019 3.31 දිනට ක්‍රීඩා සමාජයේ සමාජිකයෝ 60 දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන්ගෙන් 10 දෙනෙක් යාවජීව සමාජිකයන් වේ. යාවජීව සමාජිකත්වයේ ක්‍රීඩා සමාජයේ ප්‍රවර්තකයින්ට පිරිනමලා තියෙනවා. කියන සංගමයේ ආරම්භ කරන මුල් උච්චාරය තමයි යාවජීව සමාජිකත්වයක් සීමා කරලා තියෙන්නේ. 2. වාර්ෂික සමාජික මුදල වර්ෂයේ මුලදී සම්පූර්ණයෙන්ම හෝ මාසිකව සමාන වාරික මගින් ගෙවන්නට පුළුවන්. වාර්ෂික සමාජික මුදල සම්පූර්ණයෙන්ම එකවර ගෙවන්නේ නම් සමාජිකයන්ට 10%ක වට්ටමක් දෙනවා. මේ වට්ටම ක්‍රීඩා සමාජයේ වියදමක්සේ සලකන්න ඕනේ. සමාජික ආස්ති ගෙවීමට විකල්ප ක්‍රම දෙකක් දීලා තියෙනවා. එකක් වර්ෂයට දාලා මුළු මුදල එකවර අවුරුදු මුල ගෙවන්න පුළුවන්. එහෙම දුන්නොත් 10%ක වට්ටමක් දෙනවා. ඒක සංගමයේ වියදමක් වට්ටම.
නැත්නම් මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන් සමාන වාරික වලින්. 3. 2019 4.1 දිනට ක්‍රීඩා සමාජයේ අලුතින් බෙදුණු සමාජිකයන් 5 දෙනෙක්ද ඇතුළුව සමාජිකයෝ 40 දෙනෙකු 2020 3.31 දිනෙන් අවසන් වසර සඳහා සමාජික ගාස්තු වර්ෂය මුල එකවරම ගෙවලා තියෙනවා. අනික් අය මාසික පදනම මත ගෙවලා තියෙනවා. ඒක කවුරුත් හිඟයි ටීමක් කරලා නැහැ. 4. පරිත්‍යාග ලැබීම් ආදායම තුල හඳුනා ගන්න ලබන්නේ ඒවා භාවිත කළ ප්‍රමාණය අනුව. පරිත්‍යාග කිසිවක් තිබෙනවා නම් ඒවා ඒ සඳහා යොදාගත්තු අරමුණ භාවිත කරන ආකාරය අනුව පරිත්‍යාග ආදායම් වියදම් ගිණුමට මාරු කරන්න ඕනේ. කියන ආදායම වශයෙන් හඳුනා ගන්න ඕනේ. 5. 2020 මාර්තු 31 දින ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සමාජය ලක්ෂ 2ක් වැය කළා. මින් 1,50,000 ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුමින් ලබාගෙන තිබෙනවා. 6. ගෘහස්ත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රුපියල් 86,000ක වියදමක් දරමින් 2019 12 දින ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා තියෙනවා. මේ සඳහා රුපියල් දසලක්ෂයක පරිත්‍යාගයක් 2020 1 දින ලැබුණු අතර එය ගොඩනැගිලි අරමුදල තුල සටහන් කර ඇත. කෙසේ වුවද රට තුළ පැවති COVID-19 වසංගතය නිසා මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම අපේක්ෂිත පරිදි ආරම්භ කිරීමට ක්‍රීඩා සමාජය අපොහොසත් විය. 7 වෙනි ගැලපීම ක්‍රීඩා සමාජයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා මෙහි වියදම් රුපියල් 2,50,000ක් විය. ඔය තොරතුරු දීලා බෙන්හම අවශ්‍ය වන්නේ 1 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් වියදම් ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශනය. 2 2020 මාර්තු 31 දිනට හිමිකම වෙන මොකුත් අහන්නේ නැහැ. මූලතත්ත්ව ප්‍රකාශන හිමිකම කොටස එක් අයිතමේ වෙන්වෙන්ව දක්වන්න. ද හිමිකම කිව්වහම හිමිකම නියෝජනය කරන අයිතම මොනවද? ප්‍රධාන අයිතමේ තමයි සමුච්චිත අරමුදල. සමුච්චිත අරමුදල කිව්වම ආරම්භක සමුච්චිත අරමුදල් ගිණුම ශේෂය ධන හෝ ඍණ අතිරික්ත හෝ වුණතාවය. එම උත්තරේ සමුච්චිත අරමුදල් ගිණුම ශේෂය. ඊට අමතරව හිමිකම නියෝජනය කරන අනෙක් ගිණුම් තමයි අනෙකුත් අරමුදල් ගිණුම්. ක්‍රීඩා අරමුදල්, ගොඩනැගිලි අරමුදල්, ඇතුළත් වීමේ ගාස්තු අරමුදල් ඒවා ඔක්කොම හිමිකම නියෝජනය කරන ගිණුම් සමුච්චිත අරමුදලට පහළින් දක්වන ඒවා. හිමිකම ඇහුවාම සමුච්චිත අරමුදල විතරක් නෙමෙයි පෙන්වන්නට ඕනේ. වගකීම් හැර අනිකුත් සියලුම දේවල් නේද? ජංගම නොවන ජංගම වගකීම් හැර අනිකුත් සියලුම දේවල් හිමිකම නියෝජනය කරන අයිතම වශයෙන් හඳුනා ගන්නට ඕනේ. හොඳයි. අපෙන් අහන කොටස් දෙක ඔකයි ආදායම් ප්‍රකාශනයයි හිමිකමයි නේද? හරි. දැන් අපි ගණන වරක් කියවුවා. එහෙනම් අපි ගණන ඉල්ලා තිබෙන දේවල් රෝල් කරගමු. මුලින්ම අපිට ඕන කරනවා ආදායම් ප්‍රකාශන රෝල් කරගන්න බලන්න. ආදායම් ප්‍රකාශනයක් මේ ආකාරයට රෝල් කරගන්න ඕනි පිළිතුරු අංක 1 සඳහා. ක්‍රීඩා සමාජයේ නම අපිට දීලා තිබුණේ නැහැ නේද? අපි ලියනවා කයිස්තල තියලා 2020 වෙන්න ඕනි. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ආදායම් ප්‍රකාශනය. අපිට මේ ගණනේ සංඛ්‍යා දහස් වලින් හදන්න පුළුවන් කමක් තිබෙනව නේද? සංඛ්‍යා ඔක්කොම අගබිඳු ඉලක්කම් තුනෙන් තියෙන අපි දහස් වලින් හදමු. ඒ වගේ අවස්ථාවක ලෙහෙසි. සංඛ්‍යාවල අන්තිම ඉලක්කම් තුනම හැම සංඛ්‍යාවක බිඳු නම් තියෙන්නේ. අපිට දහස් කියලා උඩින් ලියලා දහස් වලින් හදන උතර පහසුයි. සම්පූර්ණ ගණන් ලියලා හිතුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර එහෙම දුවම ලෙහෙසි. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය ආදායම් වියදම්. ඊට පස්සේ පුරුදු කරන්න ඕනි 2020 මාර්තු 31 දිනට හිමිකම. ඒකත් අපි රුපියල් 1000 වලින් දක්වමු. හිමිකම නියෝජනය කරන අගිණුම් වෙනම දක්වන්න කියලා කියනවා නේද? ඔය තමයි ප්‍රශ්නෙන් බලාපොරොත්තු වන පිළිතුරු දෙක. දැන් අපි ගණන සෑදීම ආරම්භ කරමු. ආදායම් ප්‍රකාශනයයි මූලතත්ත්ව ප්‍රකාශන හිමිකම කොටසයි විතරයි අපෙන් අහලා තියෙන්නේ. හරිද? ඒතර මෙතනදී මතක තියාගන්න අපිට දෙන උත්තර මෙහෙම අවුරුද්ද ආරම්භක ගිය අවුරුද්ද අවසාන නිසා මේ අවුරුද්ද අවසානයේ ශේෂයන් දෙනවා. දැන් මේ ශේෂයන් වලින් ආදායම් ප්‍රකාශනයට හෝ හිමිකමට යා යුතු දේවල් තිබෙනවා නම් ඍජුවම යා යුතු නම් දාගන්න. නැත්තම් ගැළපීමක් තිබෙනවා නම් ගිණුමකට දාගන්න. සමුච්චිත අරමුදල අවුරුදු මුල ශේෂය කීයද මේ තියෙන්නේ? 300යි. මේක කොහරද දෙන්නේ? මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ ආරම්භක ශේෂය. අපි දාගමු හිමිකම යටතේ අපි හිමිකම දාන ස්ථානයේ තියෙනවනේ. එතන මෙහෙම දාගමු 2019 4.1 තුන 31 කියන්නේ 4.1නේ.
සමුච්චිත අරමුදල කීයද තියෙන්නේ? 300යි නේ දහස් වලින්. 300 දහස් වලින් හරිද? එක හිමිකම නියෝජනය කරන එකයි තියෙන්නේ. දැන් මේකට අතිරික්තය හෝ උණතාවය ගලපලා අවසාන ශේෂය කරනවා. ඊට පහලින් අර අනිකුත් අරමුදල් ගිණුම් වල ශේෂයන් දාන්න ඕනේ. ඊළඟ යාව ජීව සමාජික අරමුදල අවුරුදු මුල 200ක් තියෙනවා, අවුරුදු අග 160ක් තියෙනවා. යාව ජීව සමාජික අඛණ්ඩ සමාජිකත්වය ගන්න අය. ඒක සංගමේ ප්‍රවර්තකයින්ට සංගමේ ආරම්භ කරන්න මුල් වෙච්ච අය තමයි ඒක ප්‍රධානය කරලා තිබෙන්නේ. ඒතර අපිට මේ ගණනේ කිව්වනේ සමාජික ඊළඟ මෙතන සමාජිකයන් අවුරුදු මුල 60ක් හිටින් 10 දෙනෙක් යාව ජීව සමාජිකයන් කියලා කියනවා. ඒතර වෙන යාව ජීව සමාජිකයෝ මේ සංගමේ ඇතුළත් වෙලා නැහැ. ඇතුළත් වෙන විදියකුත් නෑ. සංගම ආරම්භ කරන්න මුල් වෙච්ච පුරෝගාමීන් විතරනේ ඉන්නේ. හරි. එහෙමනම් යාව ජීව සමාජික මුදල් ගිණුම බලන්න අවුරුදු මුල 200ක් තිබෙනවා, අවුරුදු අග තියෙන 160යිනේ. ඒ කියන්නේ මොකක්ද 40කින් අඩු වෙලානේ. ඒ 40 මොකද්ද? යාව ජීව සමාජික මුදල් ගිණුමින් වර්ෂයේ ආදායම් වියදම් ගිණුමට මාරු කළාගේ. දැන් සමාජික මුදල් ගාස්තු වෙනම ආදායම් වියදම් ගිණුමට යා යුතුයි. යාව ජීව සමාජික මුදල් වලින් වාර්ෂික වාරිකේ යා යුතුයි. දැන් මෙතන අවුරුදු මුල 200ක් තිබිලා අවුරුදු අග තියෙන 160 නම් වාර්ෂික 40ක් තිබෙනවා. මේ 40 තමයි වසරේ ආදායම. ආදායම් හා වියදම් ගිණුම බැර නේද? බැර වෙනවා කියන්නේ ආදායම් වියදම් ගිණුමට ආදායමක් වශයෙන් හඳුනා ගන්න. ආදායම් හා වියදම් ගිණුමට ආදායමක් වශයෙන් හඳුනා ගන්නවා. මෙහෙම යාව ජීව සමාජික මුදල් කීයද ගණන? 200යි 160යි. අවුරුදු මුල 200යි අග 160යි. කීයද වෙනස? 40යි නේද? 40යි දහස් වලින්. ඊළඟ මේ අගශේෂය 160 කොහරද යන්නේ? මේක මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යන්නේ සමුච්චිත අරමුදල වලට පහලින්. අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම අහලා තියෙන නිසා අපි දාමු එතන හිමිකම නියෝජනය කරන ගිණුමක් වශයෙන් දාගන්න. හිමිකමරද මුලින්ම දැන් සමුච්චිත අරමුදල දැම්ම ඊට පහලින් අතිරික්ත වුණතා වෙනවා. ඊට රුලක් පහලින් දාගන්න මෙහෙම. යාව ජීව සමාජික අරමුදල 160යි. 160යි. හරි නේද? හොඳයි. ඊළඟට තියෙන මොකක්ද බලන්න? ඊළඟට තියෙනවා ක්‍රීඩා උපකරණ අරමුදල අවුරුදු මුල 400ක් තියෙන අවුරුදු අවසානයේ ගාන දීලා තිබුණේ නැහැ. ක්‍රීඩා උපකරණ සම්බන්ධයෙන් ගැළපීමක් තියෙනවා. එහෙනම් අපි එක ගිණුමකට දාගමු. දැන් පෙරවඩ සඳහා විවෘත කරන ගිණුමක්. පෙරවඩ එක ක්‍රීඩා උපකරණ අරමුදල කියලා බැලපතර දාගන්න ශේෂය පෙරවඩ රුපියල් 10 එකක් කරලා පෙන්නන්නේ. ක්‍රීඩා උපකරණ අරමුදල තියෙන ශේෂයක් අවුරුදු මුල තියෙනවා කීයක්ද මේ තියෙන්නේ? 400ක්. දැන් අපි 400 මෙහෙම බැල කරලා තියාගමු. ඒ ගැළපිලා ආවම ගැළපිලා කරලා අවසාන ශේෂය අපි දාගමු අර හිමිකම යටතේ. හොඳයි. ඊළඟ මොකක්ද තියෙන බලන්න. ගොඩනැගිලි අරමුදල අවුරුදු මුල ශේෂයක් නැහැ. අග තියෙනවා දසලක්ෂයක්. ගොඩනැගිලි අරමුදල නම් අවුරුදු මුල ශේෂයක් නැහැ. අග ශේෂය විතරයි තියෙන්නේ. අග ශේෂය කෙලින්ම නම් එකත් මුල දත්ත ප්‍රකාශන හිමිකම නියෝජනය කරන අයිතමයක්. දසලක්ෂය කියන්නේ 1000යි නේද? දාගන්න හිමිකම යටතේ ගොඩනැගිලි අරමුදල 1000ක්. දහස් වලින් 1000යි. හරිද? හොඳයි. එතකොට බලන්න දැන් මේ පළවෙනි තොරතුරේ තියෙන දේවල් අපි වාර්තා කළා. අතිරේක තොරතුරු මෙන්න මෙහෙම අපිට දෙන්න මොනවද? බලන්න එක සමාජිකයෙකු සඳහා වාර්ෂික සමාජික ගාස්තු රුපියල් 6000යි. අවුරුද්ද මුල සමාජික 60ක් ඉඳලා තියෙනවා. ඉන් 10 දෙනෙක් යාව ජීව සමාජික වෙන යාව ජීව සමාජික නෝනා ඉන්නවා 50ක් නේද? යාව ජීව සමාජිකත්වය සංගමයේ ආරම්භ කරන්න ප්‍රවර්තකයින්ට සඳහා පමණක් සීමා වෙනවා කියලා කියනවා. ඒක තොරතුරක් විතරයි පළවෙනි ගැලපිල්ල. දෙක බලන්න. ඒකට සම්බන්ධතාවය තියෙනවා මෙහෙම. වාර්ෂික සමාජික මුදල වර්ෂයේ මුලදී සම්පූර්ණයෙන්ම හෝ මාසිකව සමාන වාරික වලින් ගෙවන්න පුළුවන්. මම ඉදා කිව්වේ මේ සංගමයේ තියෙන නියමයක් සමාජික මුදල් ගෙවන්න විකල්ප ආකාර දෙකක්
දක්වා තිබෙනවා. එකක් සමාජිකයන්ට පුළුවන් අවුරුදු මුල එකවර ගෙවන්න. අවුරුද්දම ගන්න. හැබැයි එහෙම කිව්වොත් 10ක වට්ටමක් දෙනවා. ඒ වට්ටම සංගමයේ වියදමක්. අනිත් පැත්තෙන් එහෙම නැත්නම් මාසික වාරික වශයෙන් ගෙවන්නත් පුළුවන්. සමාන වාරික වලින්. හරිනේ. ඉතින් වාර්ෂික සමාජික මුදල වර්ෂයේ මුලදී සම්පූර්ණයෙන්ම හෝ මාසික සමාන වාරික මගින් ගෙවිය හැකිය. වාර්ෂික සමාජික මුදල් සම්පූර්ණ එකවර ගෙවන්නේ නම් සමාජිකයෙකුට 10ක වට්ටමක් දෙනවා. මේ වට්ටම ක්‍රීඩා සමාජයේ වියදමක් වශයෙන් හඳුනා ගන්නවා කියලාත් කියනවා. හරි. ඒකත් තොරතුරක්. මේ 1 2 3 එකම සමාජික මුදල් සම්බන්ධවනේ. අංක 3ත් සමාජික මුදල් සම්බන්ධව 2019 4 දින සමාජයට අලුතෙන් බෙදුණු සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා ඇතුළුව 40 දෙනෙක් විසින් ගෙවිය යුතු සමාජික මුදල් 2020 3.31 දින අවසන් වසර සඳහා එකවර ගෙවලා තියෙනවා. දැන් ඔක්කොම සමාජිකයෝ කීයක් ඉන්නවද? 60ක් හිටිය මුලින්. එකෙන් 10ක් යාව ජීවනේ. යාව ජීව නොවන අය 50ක් ඉන්නවා. අලුතෙන් බෙදලා තිනවා කීයක්ද මේ? සමාජිකයෝ 5 දෙනෙක්. 5 දෙනෙක් අලුතෙන් බෙදලා ඉන්නවා. දැන් ඔක්කොම කීයක් ඉන්නවද? 55ක්. මේ 55 දෙනාගෙන් 40 දෙනෙක් හරිද? 40 දෙනෙක් මුළු මුදල එකවර ගෙවලා තියෙනවා. ඉතිරි 15 දෙනා දැන් මේ 55 දෙනාගෙන් 40ක් මුළු මුදල එකවර ගෙවලා තියෙනවා. 15ක් මාසික වශයෙන් ගෙවලා තියෙනවා. වාර්ෂික මුදල් එකපාර ගෙවලා තියෙනවා. මේගොල්ලෝ මාසික පදනමට ගිහලා තියෙනවා. සමාජිකයෝ 55ක් ඉන්න ඔක්කොම 40 දෙනෙක් සම්පූර්ණ මුදල එකවර ගෙවලා තියෙනවා. ඒගොල්ලන්ට වට්ටම අරගෙන මුදල් ගෙවලා තියෙනවා. ඉතිරි 15 දෙනා මාසික පදනම අනුව ගෙවලා තියෙනවා නේද? සම්පූර්ණ මුදල් ගෙවලා තියෙනවා. හිඟ මුකුත් නැහැ. අපි යමු සමාජික මුදල් ගැලපීම කරන්න නම් පෙර වැඩවල යන්න පෙරවල මේ ගැලපීම කරන ස්ථානයට යන්න මෙහෙම පෙරට අංක 2 අපි ගිණුමක් විවෘත කරමු මුලින්ම සමාජික මුදල් ගිණුම කියලා. ගිණුමක් අවශ්‍යත් නැහැ මේ ගානේ හිඟ නැහැ. අවුරුදු මුලත් හිඟ නැහැ, අවුරුද්දකට හිඟ නැහැ නේ. සමාජික මුදල් ආදායම තමයි ලැබෙන්නේ. මෙන්න මෙහෙම ලියමු. වාර්ෂික සමාජික මුදල් ආදායම කියලා ගමු. වාර්ෂික සමාජික මුදල් ආදායම. මොකද අපේ ආදායම වියදම් කිරීම විතරනේ අහලා තියෙන්නේ. ලැබීම හා ගෙවීම කිරීමවත් එහෙම නැත්නම් මූලතත්ත්ව ප්‍රකාශනවත් අහලා නැහැනේ. නිසා ආදායම වියදම් කිරීමට ආයුතුනේ වාර්ෂික ආදායම විතරයිනේ. නේද? කපහැරි මුකුත් නැහැනේ. මෙහෙමයි ගන්නෙ. මම මෙහෙම කරන්නම් මුලින්ම. ආරම්භක සමාජික ගණන කීයද? 60යි. මේකේ මුලින්ම අඩු කළා යාව ජීව සමාජිකයන්. අඩු කළා යාව ජීව සමාජිකයින් 10ක් හිටන එක අයින් කරන්න එපා ඉස්සලාම. එයාගේ සමාජික මුදල් දැන් කළා අපිට ඉවරයිනේ. තව ඉන්නවා 50ක්. සාමාන්‍ය සමාජිකනේ. සාමාන්‍ය සමාජික 50ක් ඉන්නවා. එකතු කළා නව සමාජිකයින් අලුතෙන් බඳුන කීයක්ද? 5ක්. එතකොට මුළු සාමාන්‍ය සමාජිකයින් 50යි. 55ක් ඉන්නෝනේ. මේ 55න් ගන්න වාර්ෂිකව ගෙවලා තියෙන 40ක් මාසිකව ගෙවලා තියෙන මේ 15. වාර්ෂික මුදල් එකපාර ගෙවලා තියෙන 40 දෙනෙක් 15 දෙනෙක් මාසිකව ගෙවලා තියෙනවා. ඒතර බලන්න ඒ අනුව සමාජික මුදල් ආදායම වෙන්නේ මෙහෙම. එතකොට හතලිය වැඩි කිරීම අවුරුද්දට 6000 නේද? 6000 කියන්නේ මේ දහස් වලින් ගත්තා බින්දුව කපන්න එපා. රුපියල් දහස් වලින් මම ගන්නේ 6 වරක් 4 40ව 6ක් 240යි. අනිත් 15 දෙනා මාසිකව ගෙවන්නේ.
මාසිකව කිව්වොත් ඒ සම්පූර්ණ ගාණ ගෙවන්න එපා. මේගොල්ලෝ වාර්ෂිකව ගෙවනවා මේගොල්ලෝ මාසිකව ගෙවනවා. මාසික ගියොත් මාස 12ම ගෙවන්න එපා. ඒත් 6000 ගාණම ගෙවන්න ඕනේ. ඒතර 90යි. ඒතර සම්පූර්ණ සමාජික මුදල් ආදායම කීයද? 330යි. එහෙම නැත්නම් 55 වැඩි කිරීම 6000 කියලා දැම්මක් කමන්නේ එකපාරම. මම මේ වෙන් කරලා ගත්ත ඒ දන්නා මෙන්න මේ 240ට වට්ටමක් ගලප ගන්නක් තියෙනවා. ඒක මම වෙන් කරලා ගත්තේ. නැත්නම් සමාජිකය කොහොම නමුත් මාසිකව හරි වාර්ෂිකව හරි මුළු ගාණ ගෙවන්න ඕනේ. ඒත් සාමාන්‍ය සමාජිකයෝ ඉන්නවා 55 දෙනෙක්. ඒ 55 දෙනාම පෙර 6000 ගාණ ගෙවන්න ඕනේ. වාර්ෂික සමාජික මුදල් ආදායම කියන්නේ 55 වැඩි කිරීම 6000. මේ කොටස්ක වෙන් කරලා ගත්ත අර වට්ටම ගලප ගන්න අවශ්‍ය නිසා. ඒතර සමාජික මුදල් ආදායම වශයෙන් අපි හඳුනා ගන්න ඕනේ කීයද? 330යි. අපේ ආදායම වියදම් ගිණුමට දාගන්න සමාජික මුදල් ආදායම 330ක්. සමාජික මුදල් ආදායම වශයෙන් දාගන්න ආදායම වියදම් ගිණුමට 330ක්. සමාජික මුදල් 330යි. හැබැයි මේ 330 ගන්නකොට එකවර මුදල් ගෙවපුවා ඉන්නවනේ 240ක් මුදල් දහස් වලින්. එයාට වට්ටමක් දීලා තියෙනවා. ඒක සංගමයේ වියදමක්. ඒතර බලමු වට්ටම කීයද අතරම ලියා ගන්න පෙර වැඩවල. सामाजिक मुद्दल वट्टम सामाजिक मुद्दल वट्टम इनमें देसी हाथों सीट दा है आपने इधर दूसरी हाथ रहा है सामाजिक मुद्दल वट्टम में देसी हाथों दिन आगे आदाय मैंने कोटे मेरे को संधा अपने वियदमक क्या किया दे दूसरी हाथ रहा है संगमे वियदमक आदाय वियदम की महारा करना वियदमक वसेन वियदमक वसेन दाना सामाजिक मुद्दल वट्टम इसे आता है आदाय महा वियदम की रिमंतंग आदाय प्रकाशन याना आइटमें वरने सामाजिक मुद्दल संबंधित वही ठीक है नहीं तो पिया मिलंगेला पीमटे तर पलनी गलपी महारी देवनी गलपी मत हारी तुंगनी गलपी मत तें हारी नहीं तो हारी हतरनी के बलांडे परित्याग लැබීම ආදායම් තුල හඳුනා ගන්න ලබන්නේ ඒවා භාවිත කළ ප්‍රමාණය පදනම් වේ. මේ තොරතුරක් අපිට දෙනවා මෙහෙම. දැන් මේගොල්ලන් පරිත්‍යාග ලැබෙනවානේ විශේෂයෙන් මේගොල්ලන්ගේ ගොඩනැගිලි අරමුදලට පරිත්‍යාග ලැබෙනවා. ඉතින් ගියාම ක්‍රීඩා උපකරණ අරමුදලක් තියෙන එකට පරිත්‍යාග ලැබෙනවා. ඒවා දැනට පරිත්‍යාග ලැබුණා අපි විශේෂ පරිත්‍යාගනේ මේවා. මේවා අදාළ අරමුදල් ගිමුට බැර කරලා තියෙනවා. නමුත් ඒ අරමුදල ප්‍රයෝජනට ගත්තාම යම්කිසි වත්කමක් මිලදී ගන්න ඒ වත්කම මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම වශයෙන් පෙන්වන්නට ඕනේ. නමුත් මේගොල්ලෝ ප්‍රතිපත්තියක් තියෙනවා පරිත්‍යාග ලැබීම ආදායම ලෙස හඳුනා ගන්න ඒවා භාවිතා කළාම. ඒකේ තේරුම තමයි දැන් පරිත්‍යාග ලැබුණාම ලැබීම හා ගෙවීම ගිරීම හර නැත්තම් මුදල් ගිරීම හර කරලා පරිත්‍යාග ගිරීම හෝ අර මුදල් ගිරීම බැරලා තියෙනවානේ. අර මුදල් තුල තියෙන පරිත්‍යාග තමයි. උතෝර ඒක වත්කමක් මිලදී ගන්න යෙදුවාම ඒ වත්කම මුදල් ගිරීම බැර කරලා නැත්තම් ලැබීම හා ගෙවීම ගිරීම බැර කරලා අදාළ වත්කම් ගිරීම හර කරනවා. ඒ වත්කම මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් වශයෙන් පෙන්වනවා. ඒ වගේ මේ වත්කම සඳහා භාවිත කළාගේ ආදායම වශයෙන් හඳුනා ගන්න ඕනේ. දැන්ට ඒ ආදායම මුළු ආදායම තියෙන මේ අදාළ අරමුදල් ගිරීමනේ. ඒත් ආදායම ලෙස හඳුනා ගන්න ප්‍රමාණය ආදායම වශයෙන් හඳුනා ගන්නවා කියලා කිව්වොත් අපි කරන්න ඕනේ අදාළ අරමුදල් ගිරීමෙන් ආදායම හා වියදම් ගිරීමට මාරු කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්නකෝ. ක්‍රීඩා අරමුදල සඳහා රුපියල් ලක්ෂ 10ක් ආව කියන්නකෝ. මුදල් ගිරීම හර ක්‍රීඩා අරමුදල් ගිරීම බැර. සංගමයේ ක්‍රීඩා අරමුදල සල්ලි වලින් රුපියල් ලක්ෂ 3ක් වැය කළ ඉඩම මිලදී ගන්නවා. ඉඩම මිලදී ගත්තාම මුදල් ගිරීම බැර කරලා ඉඩම් ගිරීම හර වෙනවා. ඒතර මේ සංගමයේ ප්‍රතිපත්තිය අනුව අරමුදල යම්කිසි වත්කමක් මිලදී ගැනීම සඳහා භාවිත කළ පදනම අනුව ආදායම වශයෙන් හඳුනා ගන්න ඕනේ. ඒතර දැන්ට අරමුදල තියෙන අරමුදල් ගිරීමේදී වත්කම ගිරීම. මේගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා වත්කම භාවිතයට ගැනීමත් එක්ක ඒ භාවිතයට අදාළ ආදායම අරමුදල් ගිරීමෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කරන්න කියන එක. ආදායම් හඳුනා ගන්නවා කියන්නේ ආදායම් වියදම් ගිණුමට මාරු කරනවා කියන එකනේ. ඒතකොට ලක්ෂ 10ක අරමුදල් ගිණුම තිබුණා නම් ලක්ෂ 3ක වත්කමක් මිලදී ගත්තා නම් ලක්ෂ 3 වත්කම ගිණුම තියෙන අතර ලක්ෂ 3ක් අරමුදල් ගිණුමෙන් මාරු කරන්න ඕනේ ආදායම් වියදම් ගිණුමට. ඒ කියන්නේ වසරේ ආදායමක්සේ හඳුනා ගන්න ඕනේ. ඒතකොට මේගොල්ලන්ගේ ඒකයි ක්‍රමය. පරිත්‍යාග ලැබීම ආදායමක්සේ හඳුනා ගන්න ලබන්නේ භාවිතයක වත්කම ඒ සඳහා අරමුදල භාවිත කළ පදනම අනුවයි. තාම භාවිත කළ තැන කියලා නැහැ. නමුත් එහෙම ප්‍රතිපත්තියක් තියෙන බව සංගමයේ කියනවා.
මේක දැම්ම ගැලපීමක් කරන්න හරබර කරන්න යුතු දෙයක් නෙමෙයි. නමුත් හරබර කිරීමට අදාළ වන මඟ පෙන්වීමක් තියෙනවා. අංක 5 බලන්න. 2020 3.31 දින 2020 3.31 අවුරුද්ද අවසාන දින. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමක් කරනවා ලක්ෂ 2ක. මුදලක් වැය කළ ක්‍රීඩා උපකරණ ගන්නවා. එයින් 1,50,000ක් ක්‍රීඩා උපකරණ අරමුදලින් ලබාගෙන තියෙනවා. අන්න බලන්න දෙයක්. මේ අවුරුද්ද අවසානයේදී රුපියල් ලක්ෂ 2ක් වැය කරලා ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමක් කරනවා. අපි ළඟ ක්‍රීඩා උපකරණ අරමුදලකුත් තියෙනවානේ. සංගමයේ කියනවා ඔය ලක්ෂ 2ක වත්කම් වලින් 1,50,000ක් අරමුදලින් ප්‍රයෝජන ගැනීමක් කියලා. දැන් උතන මොකද කරන්න ඕනේ? ක්‍රීඩා උපකරණ ලක්ෂ 2ක් මිලදී ගත්තානේ. ලක්ෂ 2 මුදල් ගිණුම බැර. දැන් ලැබීම හා ගෙවීම ගිණුම බැර ක්‍රීඩා උපකරණ ගිණුම හර. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ ලක්ෂ 2ම මුදල් ගිණුම බැර කරලා ක්‍රීඩා උපකරණ ගිණුම හර. ක්‍රීඩා උපකරණ ගිණුම මුලදත්ත ප්‍රකාශයේ වත්කමක් ෂය කිරීම අවශ්‍ය නම් ෂය කරන්න ඕනේ. මේ ගානේ අවුරුදු අවසානයේ ගත නිසා ෂය කිරීමක් එන්නේත් නැහැ. එතකොට ඒ ලක්ෂ 2ක මුළු වත්කමෙන් 1,50,000ක් ක්‍රීඩා උපකරණ අරමුදලින් පාවිච්චි කරනවා කියලා කියන්නේ. අරමුදල දැන්ට තියෙනවා ඔබ දැක්කා අරමුදල් ගිණීමේ දැන්ට තියෙනවා ලක්ෂ 4ක්. බලන්න ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණීමේ ලක්ෂ 4ක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගැනීමක් කරනවා ලක්ෂ 2කින් 1,50,000. එහෙමනම් 1,50,000 දැන් ලක්ෂ 4ම ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණීමේ තියෙන ලක්ෂ 4ම පරිත්‍යාග ලැබීම තමයි. ඒ පරිත්‍යාග ලැබීම ලක්ෂ 4න් කිසිවක් මේ වන විට ආදායම් වියදම් ගිණුමට දැනට ගිහිලා නැහැ. ලක්ෂ 4න්. දැන් ක්‍රීඩා උපකරණ මිලදී ගැනීමක් කරනවා ලක්ෂ 1.5ක් ඔය අරමුදල මුදල් පාවිච්චි කරලා. ලක්ෂ 1.5ක් ආදායම වශයෙන් හඳුනාගත යුතුයි. සරල තේරුම ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණීමෙන් මේ අවුරුද්දේ ආදායම් වියදම් ගිණුමට කීයක් මාරු වෙන්න ඕනද? 1,50,000. ඉතිරි ගාන අරමුදල් ගිණීමේ තියෙනවා. පසු කලක ආයෙත් ක්‍රීඩා උපකරණ අරමුදල පාවිච්චිට ගත්තා නම් වත්කම් මිලදී ගන්න වත්කම් ගිණීමේ තියෙන අතර අරමුදල් ගිණීමෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කිරීමක් සිදු විය යුතුයි. මේ අභ්‍යාස විශේෂයෙන් මේවා කියනවා. මේ කලින් ගැලපෙල ඒකනේ කිව්වේ. පරිත්‍යාග ලැබීම ආදායම ලෙස හඳුනා ගන්න ලබන්නේ ඒවා භාවිත කළ ප්‍රමාණය අනුව. ඒතර භාවිත කිරීම කීයද? ලක්ෂ 4ක් ආවට භාවිත කිරීම ලක්ෂ 1.5යි. එහෙනම් ඔබට කරන්න තියෙන මෙච්චරයි මේ ගණන් ලක්ෂ 1.5ක් ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණීමෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කරන්න. යන්න පෙරවැඩ වලට ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුමක් තියෙනවා අපි ළඟ. නේද? මෙතින් ක්‍රීඩා උපකරණ අරමුදල් ගිණුමක් ඒක ලක්ෂ 1.5ක් මාරු කරන්න. 400ක් තියෙනවනේ. ලක්ෂ 1.5ක් කියන්නේ 150ක් නේද? 150ක් මේ ගිණුම හර කරන්න ඕනේ. ආදායම් වියදම් කියලා. ආදායම් වියදම් ගිණුම බැර කියන්නේ ආදායම් වියදම් ගිණුමට ආදායමක් වශයෙන් ගන්න. 150ක් ක්‍රීඩා උපකරණ අරමුදල් පරිත්‍යාග කියලා. පරිත්‍යාගයක් නේද? ක්‍රීඩා අරමුදලෙන් මාරු කරන පරිත්‍යාග නේද? පරිත්‍යාග ලැබීම දැන් කොටස් වශයෙන් අරමුදල් ගිණීමෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කරන 150. හරියට මාරු කරා. මෙතන ආදායමක් සම්බන්ධව ගත්තා. දැන් අරමුදල් ගිණීම ඉතිරි ශේෂය බලන්න කීයද කියලා. අරමුදල් ගිණීමේ තියෙනවා ශේෂයක් දැනට 400ක් තියෙනවා. 150ක් ගියාම කීයද වෙනස? 250යි. ඉදිරියට ගෙන ශේෂය 250යි. මේ 250ක කොහටද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත අරමුදල් පාලින් හිමිකම යටතේ වාර්තා කරන්න ඕනේ. හිමිකම අපෙන් අහලා තිබුණා නේද? පිළිතුරු අංක 4 අපි එතන වාර්තා කරමු. 250ක් තියෙනවනේ. හිමිකම යටතේ මෙහෙම ලියන්න ඕනේ. මේ මෙතන සමුච්චිත අරමුදල් මෙතන අනිකුත් අරමුදල් ක්‍රීඩා උපකරණ අරමුදල කීයක් තියෙනවද දැන්? 250. ඉතින් 400ක් තිබ්බ 150ක් ආදායම ලෙස හඳුනාගත්තා. තව තියෙනවා 250. පැහැදිලි නේද? දැන් ඒ ගැලපීමත් කරලා ඉවරයි. ඊළඟට අපි කලේ ගැලපිලා අංක 5 නේද? දැන් ඔය කොම් කරලා ඉවරයි. අන්තිම ගැලපිලා අන්තිම ගැලපීම කලින් අංක 6. හොරා ගන්න. ගෘහස්ත ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා රුපියල් 86000ක වියදමක් දරමින් 2019 12 දින ගිණුම් වර්ෂයේ අවසන් වෙන්න මාර්තු 3කට කලින් මාස 4කට කලින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කරලා තියෙනවා. ව්‍යාපෘති වාර්තාවක් හදලා තියෙනවා රුපියල් 86000ක් වියදම් දරමින් ඒ කියන්නේ 86ක් දාස් වලින්. මේ සඳහා රුපියල් දසලක්ෂයක පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා. ඒ දසලක්ෂයක පරිත්‍යාගය 2021 දින ලැබුණා. ඒ දැන්ටමත් සටහන් වෙලා තිබුණා. දැක්කනේ ගොඩනැග අරමුදලක අරමුදලක් තිබුණේ දසලක්ෂයක්. මේ පරිත්‍යාගය. කෙසේද රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය නිසා ක්‍රීඩාංගණ ඉදිකිරීම
අපේක්ෂිත පරිදි ආරම්භ කරන්න බැරි වෙලා තියෙනවා. පරිත්‍යාග මුදල් ලැබිලා තියෙනවා. ව්‍යාපෘති වාර්තාව සකස් කරලා තියෙනවා. තාම ක්‍රීඩාංගණේ ඉදි කරලා නැහැ. ඒ කියන්නේ වත්කමක් ඇති වෙලා නැහැ. අරමුදල තියෙනවා. ඒතර අරමුදල භාවිතා කරලා නැහැ තාම. 86000ක් වියදම් දරුවා. ඒක වියදමක්. ඒ 86000 කියන්නේ ආදායම් වියදම් කිරීමට යා යුතු වියදමක්. ඒක වත්කමක් නෙමෙයි. වත්කමක් සඳහා භාවිත කළොත් තමයි අපි මුදල අරමුදල් ගෙනීමේ ආදායමක්සේ හඳුනා ගන්න ඕනේ. මේ ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් දරු වියදමක්. ඒක සංගමයේ වියදමක් වශයෙන් බාර ගන්න ඕනේ. එහෙනම් ව්‍යාපෘති වියදම 86යි. ඒක සංගමයේ ආදායම හා වියදම් ගිණුම හර වෙන්න ඕනේ. මුදල් ගිණුම බැර වෙලා. මුදල් ගිණුමක් අහලා නැහැනේ. සංගමයේ ආදායම හා වියදම් ගිණුම හර කරන්න වියදමක් වශයෙන් ව්‍යාපෘති වියදම් කියලා. ව්‍යාපෘති වියදම් 86යි. ඒක අර විශේෂ අරමුදලෙන් අඩු කරන්න බෑ. විශේෂ අරමුදලෙන් ආදායම් ගිණුමට මාරු කරන්නේ ආදායම් වියදම් කිරීමට වත්කමක් සඳහා භාවිත කරා නම් පමණයි. කලින් එක එහෙම වුණා. ක්‍රීඩා උපකරණ අරමුදල භාවිතයෙන් ක්‍රීඩා උපකරණ වත්කම මිලදී ගත්තා. මෙතන වෙලා තියෙන්නේ අරමුදල ඇති කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක් සකස් කර එක සංගමයේ සාමාන්‍ය වියදමක්. අරමුදල දසලක්ෂයක් තියෙනවා. ඒ දසලක්ෂය තාම භාවිත කරන්න සිද්ධ වෙලා නැහැ. මේ කොවිඩ් වසංගතය නිසා ප්‍රමාද වෙලා කඩකටයුතු. කවදාද ක්‍රීඩාංගණ ඉදි කරායින් පස්සේ ගොඩනැගිලි ඉදි කරායින් පස්සේ ඒ අදාළ වටිනාකම ඒ අවස්ථාව අනුව අරමුදල් ගෙනීමෙන් ආදායම් වියදම් ගෙනීමට මාරු කරනවා. ඒක තමයි සංගමයේ ප්‍රතිපත්තිය. හොඳයි. බලන්න ඊළඟ ගැළපීම මොකද තියෙන්නේ කියලා. අවසානික ක්‍රීඩා සමාජයේ 2023 දින අවසාන වසර සඳහා මෙහි වියදම් තියෙනවා 10 වලින් ගත්තම 250. මෙහි වියදම් සංගමේ ලැබීම හා ගෙවීම මත මුදල් ගෙවීම බැර සංගමේ ආදායම හා වියදම් ගෙවීම හර ආදායම හා වියදම් ගෙවීම හර කරන්න ඕනේ මෙහි වියදම් කියලා වියදමක් වශයෙන් 250. මේ වියදම් 250. හරි. ඔච්චරයි තොරතුරු තිබුණේ නේද? අපි අහලා තිබුණ ආදායම හා වියදම් ගෙවීමයි මූලතත්ත්ව ප්‍රකාශන හිමිකම නියෝජනය කරන ගෙවීම පමණයි. දැන් මේ තියෙන උත්තර දෙක පිළිතුරංක එක. දැන් මේක සම්පූර්ණ කරමු. ඔච්චරයි තියෙන ආදායම් වියදම් වෙනම කිසිවක් නැහැ. ආදායම් තුනක් තියෙනවා. එකතු බලන්න කීයද කියලා බිඳුවයි 4 3 7යි 5 12 එකක් ඉතුරුයි. 4 1 5 520ක් තියෙන ආදායම්. වියදම් බලන්න 6 4 10යි එකක් ඉතුරුයි. 11යි 5 16යි එකක් ඉතුරුයි. වියදම් තියෙන 360ක්. ආදායම් 520යි වියදම් 360යි බලන්න එනම් අතිරික්තයක් තියෙන 10 වලින් බලමු කීයද කියලා බිඳුවයි 12 6ක් ගියම 6යි 4න් එකක් 4න් 3ක් ගියම 1යි 160ක අතිරික්තයක් තියෙනවා නේද? අතිරික්ත 160ක් තියෙනවා. මෙම 160 මූලතත්ත්ව ප්‍රකාශන හිමිකමට ඇතුළත් කළ යුතුයි. අපි දැන් හිමිකම කොටස අහලා තියෙන නිසා අපි එතන මේ සමුච්චිත තරංගවල පහළින් එකතු කළා. අතිරික්ත 160ක් තියෙනවා. ඒතර සම්පූර්ණ හිමිකම කීයද නම් මේ සමුච්චිත අවුරුදු අගශේෂ කීයද? 460යි. මේ තමයි 2020 3.31 සමුච්චිත අරමුදල. 3.31 සමුච්චිත අරමුදල තියෙනවා 460ක්. අනිකුත් අරමුදල් තව තුනක් තියෙනවා නේද? ඒ ඔක්කොම එකතු සම්පූර්ණ හිමිකම එනවා මෙන්න මෙච්චරක්. සමුච්චිත අරමුදල 460යි අනිකුත් අරමුදල් තුනක් තියෙනවා. අතර මුළු හිමිකම කීයද බලන්න. 6 6 12යි 5 17 එකක් ඉතුරුයි. 5යි 6යි 2යි 8යි 1870ක් තියෙනවා නේද? මේ තමයි මුළු හිමිකම නේද? සමාජිකයන්ගේ මුළු හිමිකම තියෙනවා 10 වලින් 1870ක්. ඔය තමයි ඔය අභ්‍යාසයෙන් අපෙන් බලාපොරොත්තු වන පිළිතුර. ඒතර බලන්න මෙතනදී මෙන්න හිමිකම කොටස පිළිතුරු අංක 2 මම නැවත පෙන්නන්න මේ තියෙන්නේ පිළිතුරු අංක 1 ආදායම් වියදම් ගිණුම නැත්නම් ආදායම් ප්‍රකාශනය. ඊට අමතරව අපි පෙරවැඩ කීපයක් කළා. ක්‍රීඩා උපකරණ මුදල් හැදුවා. වාර්ෂික සමාජික මුදල් ආදායම ගණනය කිරීම කළා නේද? හරි. ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසය සම්පූර්ණ වෙන්නට ඕනේ. හොඳයි. අපි ඔය අභ්‍යාසයත් එක්ක මෙම පාඩම අවසන් කරනවා. ඔබ දැනගන්නට ඕනි මෙම ලාභ අරමුණු කර නොගත් සංවිධානවල මූල්‍ය ප්‍රකාශ මේ මිට අදාළ ප්‍රශ්නයක් නිරන්තරයෙන්ම වාගේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය තුළ තියෙනවා. දෙවෙනි කොටසෙත්
පළවෙනි කොටස තුලත් කිටි ප්‍රශ්න වලත් මේ මාතෘකාවෙන් ප්‍රශ්න ඇසෙනවා. ඒ නිසා මේ මාතෘකාව ඔබ අනිවාර්යයෙන්ම හරියට අවබෝධයෙන් කරගන්න නිරන්තර ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු ප්‍රමාණයක් ප්‍රශ්න පත්‍ර දෙකේම සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්නයක්. මම හිතනවා ඔබට මේ පාඩම අපි හොඳින් ඔබ මේ අභ්‍යාසයක නැවත හොඳින් අධ්‍යයනය කරොත් ඔබට සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වේවි. අපි ඊළඟ පාඩම ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අසම්පූර්ණ සටහන්. අසම්පූර්ණ සටහන් තබා ඇති ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ පෙරළ කිරීම. අපි ඒක ඉදිරි පාඩම් එකකදී සාකච්ඡා කරමු.